සුළුදාසනක් දරුණු හැම දිනකටම 10 ශ්‍රේණිය දරුණු ඔයාලගේ පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි ගාන ගන්න. ඒක තියෙන ප්‍රතිශත ගානක්. පුද්ගලයාගේ ආදායම මෙන්න මෙච්චරයි කියලා තියෙනවා. එතන මේක පැහැදිලිව දැනගන්න ඕනේ මේ ගාන අහලා තියෙන ආදායම් බදු වලින්. එතකොට ආදායමට අය කරන බද්ද තමයි ආදායම් බද්ද. හරි? එතකොට අපි දන්නවා ඕනම වෙලාවක පළවෙනි ලක්ෂ 5ට මේ ගාන හැටියට ආදායම් බද්දේ නිදහස් වෙනවා. ඊළඟ ලක්ෂ 5 ඉඳලා තමයි 104යි 108යි 112යි බැගින් බදු අය කරන්නේ. එතකොට මෙයාගේ ආදායම කොහොමද කියලා බලන්න. මුලින්ම තියෙනවා මෙයාගේ ව්‍යාපාර ආයතනයේ මාසෙකට මෙච්චර ගාණක් හම්බ වෙනවා. එහෙනම් අපි වාර්ෂික ආදායම ඉස්සරහම හොයාගන්න ඕනේ. එහෙනම් වාර්ෂික ව්‍යාපාරයෙන් ලැබෙන වාර්ෂික ආදායම. ව්‍යාපාරයෙන් ලැබෙන වාර්ෂික ආදායම. ඒක ඇවිල්ලා මාසෙකට 60000යිනේ. අවුරුද්දට මාස 12ක් තියෙනවා. එන 60000 12 ඉවර කරා. ඒතර බිඳු තුනක් එනවා. 12 24න් 4යි දෙකක් ඉතුරුයි. 12 72යි 74යි. එන 7,44,000ක් වෙනවා. ඊට අමතරව මෙයාට දේපල වෙනුත් 4,50,000ක් හම්බ වෙනවා. ඒක අපිට මුළු ආදායම ඉස්සලා හොයාගන්න ඕන. මුළු ආදායම ඇවිල්ලා 7,44,000ට තව 4,50,000ක් එකතු වෙනවා. එකතු වුණාම අපි බලමු මුළු ආදායම කොච්චරද කියලා. 9යි 11යි 11,94,000යි. දැන් මේකෙන් මෙයාට පළවෙනි ලක්ෂ 5ට බදු ගෙවන්න ඕනේ නෑනේ. හරි. එතකොට මේක මොන ලක්ෂ 5 විදිහට කැඩුවොත් මේ 11,94,000 මෙන්න මේ විදිහට මට කඩලා ලියන්න ඕන. ලක්ෂ 5යි ලක්ෂ 5යි ලක්ෂ 10යි. තව 1,94,000යි. ඔන්න ඔය විදිහට කඩන්න ඕන. මේකට බදු ගෙවන්න ඕනේ නෑ. මේකට 104ක් බලන්න ඕනේ. මේකට 108ක් බලන්න. එතකොට මට මුළු ආදායම් බද්ද ගණනය කරන්න ඕන. පළවෙනි ලක්ෂ 5ක් නෑ. එහෙනම් ඊළඟ ලක්ෂ 5ට තමයි 104ක් එන්නේ. බින්දුවකට බින්දුවයි වෙලා කියලා 5004ක් රුපියල් 20000. දැන් ඊළඟ 1,94,000ක් ඉතුරු වෙනවනේ. ඒකට 108ක්. බින්දුවකට බින්දුව ඉතුරු වෙනවා. 8 බින්දුවයි 32 2යි 3ක් ඉතුරුයි. 72යි 3යි 75යි 7ක් ඉතුරුයි. 8 8යි 15යි නම් මුළු ආදායම් බද්ද වෙන්නේ ওই ටික ඉතුරු කරපුවාම උත්තරේ රුපියල් 35,520. පැහැදිලි? ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 තියෙන්නේ ප්‍රස්තාර ගාන. වර්ගිත සිතේ සමීකරණ අපිට දීලා තියෙනවා. එක හිස්තැනක් පුරව ගන්න තියෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම හිස්තැන පුරව ගමු. x සමානයි ඍණ 1 වෙනකොට y න ලගේ ගණනය කරන්න වෙනවා. අපේ සිතේ තමයි y සමානයි x වර්ගය ඍණ 7. x වෙනකොට මම ඍණ 1 දානවා. එතකොට y සමානයි ඍණ 1 සම්පූර්ණ වර්ගය ඍණ 4. ඍණ 1 වර්ග කරපුවම ධන 1 වෙනවා. ධන 1යි ඍණ 4යි කියන්නේ උත්තරේ ඍණ 3යි. එන හිස්තැන ලැබෙන අගේ ඍණ 3. ඊට පස්සේ කියනවා x අක්ෂයේත් y අක්ෂයේත් දිගේ කුඩා බෙදුම් 10ක් ඒකට එකක් නිරූපණය වෙන පරිදි ප්‍රස්ථාරය අදින්න කියලා කියනවා. හරි. එහෙනම් ඔයාලා ප්‍රස්ථාර කොටේ කුඩා කොටු 10ක් ඒකට එකක් කියලා ගන්න ඕනේ. හරි. කුඩා කොටු 10ක් ඒකට එකක් කියලා ගන්න ඕනේ. ඊයන්ම ප්‍රස්ථාරය අපි දැන් මෙතන අන්න. ඒකට xy අක්ෂ දෙක මේ විදිහට වෙනවා. බලන්න හොඳට x අක්ෂයේ ධන පැත්ත සහ ඍණ පැත්ත සමානයි. y අක්ෂයේ ධන 5යි ඍණ 3යි විතරයි යන්නේ. ධන පැත්තට වැඩි නේ. එන මේ වගේ y අක්ෂයේ මේ වගේ x අක්ෂය 1යි මේ වගේ මේක ඍණ 2 ඍණ 3 ධන 1 ධන 2 ධන. මේ පැත්තට ධන 1 ධන 2 3 4 5 ඍණ 1 ඍණ 2 ඍණ 3. x සමානයි ඍණ 3 වෙනකොට y වලගේ 5යි. ඍණ 3 දී 5යි කියන්නේ මෙතන. ඍණ 2 දී බිඳුවයි කියන්නේ මෙතන. ඊළඟට ඍණ 1 දී අපි දාව උත්තරේ එක ඍණ 3ක් මෙතන. බිඳුවේදී 4යි. හරි.
බිඳුවේ ධන 4යි. බිඳුවේ ධන 4 නෙමෙයි එතන ඍණ 4 වෙන්නේ. ප්‍රස්ථාරයේ එතන අපි වෙච්ච වැරද්ද. එන මෙතන නැත්තම් මේක මේ ගිහින් මෙහෙට යන විදියක් නැහැ. ඊළඟට ආයේ එකේදී ඉඳලා. දෙකේදී බිඳුවයි තුනේදී 5. එතකොට ඔන්න අපිට හම් වෙනවා අවම පරාවලීය හැඩය. පැහැදිලිද? මේකට අපි කියන අවම පරාවලීය හැඩය. හරි? එතන ප්‍රස්ථාරය ඔන්න ඔය වගේ. right? ඊළඟ දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස පිළිතුරු බලමු. හරි? ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුවේ මූල සොයන්න. අපි දන්නවා මූල දෙක ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා. හරි? ඒ කියන්නේ මේ සිට x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව වෙනවා. බිඳුව වෙන දෙකයි y බිඳුව වෙනවා. එකක් x සමානයි ඍණ 2 අනිත් එක x සමානයි ධන 2 යන මූල දෙක. x සමානයි ඍණ 2 අනිත් එක x සමානයි ධන 2. පැහැදිලිද? හතරවෙනි කොටස. ප්‍රස්ථාරයේ y අක්ෂය ඔස්සේ ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරයේ ශ්‍රිතේ ලියා දක්වන්න. දැන් මෙතන ශ්‍රිතේ තමයි අපි හදපු ශ්‍රිතේ y සමානයි x වර්ගය ඍණ 4. එතකොට මේකේ 4 මෙන්න මේ 4 කියලා කියන්නේ මෙන්න මෙතන තියෙනවා. හරි. මගෙන් දැන් අපි කියන ප්‍රස්ථාරයේ ඒකක 3ක් ඉහළට වර්තාවු කරනවා. මෙතන ඉඳලා මෙතනින් තමයි ලේසිම අපි නතර කරන්නේ. ඒකක 3ක් උඩට දාමු. 1යි 2යි 3යි මෙතන යනවානේ. දැන් ප්‍රස්ථාරයේ නිකන් මෙතන වගේ. එතකොට යාගේ සමීකරණය y සමාන x වර්ගයේ ඍණ 4 නෙවෙයි. දැන් මෙතන තියෙන්නේ කීයද ඍණ 1. එහෙනම් ප්‍රස්ථාරයේ සමීකරණය වෙනවා y සමාන x වර්ගයේ ඍණ 1. ඔන්න පස්වෙනි කොටස උත්තරය. හතරවෙනි කොටස. හරි. ඊට පස්වෙනි කොටස බලමු. y අක්ෂය ඔස්සේ ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ලද ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය 0.1 බව පෙන්වනවා. ඒකක 3ක් ඉහළට විස්ථාපනය කරපුවාම එන ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය 0.1 නෙමෙයි 0.1 විතර වෙන්න ඕන 0.1. පැහැදිලිද? right. ඒ ප්‍රශ්න අංක 3ට. මේක තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස වර්ග ආයතනයේ ප්‍රසාරණය කරන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ කොටස සාකච්ඡා කරමු. මොන මේක ප්‍රස්ථාර ගන්න ඉච්චර ගැටලු තිබෙන්නේ නැහැ. ඒක අපලා දාන්න. හරි. ප්‍රශ්න වර්ගායතයක් කියලා කියන්නේ වර්ගායත දෙකයි අපිට තියෙන්නේ. එකක් a ධන b ගේ වර්ගය අනිත් එක a ඍණ b ගේ වර්ගය. මේකේ තියෙන පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතය දෙගුණේ පද දෙකේ ගුණිතය ab දෙගුණේ කියන්නේ 2ab. ධන b වර්ගය. ඍණ උනහම මෙන්න මෙතන විතරයි ඍණ වෙන්නේ. ඍණ 2ab වෙනවා අනිත් එක ඔක්කොම ඒ වගේම තමයි. අපිට දීලා තියෙන උදාහරණයක් ඇවිල්ලා ඍණ 2x ධන 3y ගේ සම්පූර්ණ වර්ගයනේ. මෙයා තමයි a මෙයා තමයි b. මැද තියෙන ධන. එහෙනම් a ධන b. පැහැදිලි? right. එහෙනම් ඍණ 2x ගේ වර්ගය ධන දෙවාරයක් ඍණ 2x ගුණ කිරීම 3y ධන දෙවෙනි පදයේ කියන්නේ 3y යාගේ වර්ගය. පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතය දෙන්නේ. පද දෙකේ ගුණිතය ගත්තාම මේ ඍණ 2xම ගන්න ඕනේ. 2x විතරක් ගන්න බෑ. ලකුණත් එක්ක ගන්න. දැන් ඍණ වර්ග කරපුවම ධන වෙනවා. දෙකේ වර්ගය 4යි 4x වර්ගය. මෙතන ධනයි ඍණයි කොහොමද ඍණ. දෙවරක් දෙක 4යි 4ක් තුන 12යි. xy ධන 9යි y වර්ගය. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. පැහැදිලිද? දෙවෙනි කොටස. දෙක වරහන් x ඍණ 3. හරි. ඊළඟට කියනවා x වර්ගයේ ඍණ 9. මේ කූපෝක වල තියෙන්නේ x වර්ගයේ ධන 6යි x ධන 9යි. එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ වගේ සාධක කඩා ගන්න ඕනේ. මේ විදිහට ආයි සාධක කඩන්න බෑ. දෙකේවා 1යි x ඍණ 3ඒවා 1යි. මෙයාගේ පුළුවන් වර්ග දෙකාන්තරේනේ. 9 කියන්නේ 3 වර්ගය. එහෙනම් එකක් වෙනවා x ඍණ 3 අනිත් එක වෙනවා x ධන 3. මේක සාධක. ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනයක්. සාධක දෙකයි තියෙන්නේ. x x දැන් 9 ඉන්නත් ඕනේ 6 ඉන්නත් ඕනේ. ධන 3 නේද? ධන 3.
ධන 3 ඒවා දෙකක් ලියන්න බැහැනේ. එහෙනම් මෙතන මට ලියන්න ඕනේ x ධන 3 ඒවා දෙකක් වර්ගය. දැන් කුප්පෝකු වෙනවා. වැඩිම බලය තියෙන කෙනා ගන්නවා. දැන් දෙකේවා එකනේ තියෙන්නේ. එයා ගන්න වෙනවා. x ඉර 3 ඒවා මෙතනත් එකයි මෙතනත් එකයි. එහෙනම් එක්කෙනෙක් ගන්න වෙනවා. හැබැයි x ධන 3 ඒවා මෙතන එකයි මෙතන වර්ගයයි. ලොකු බලය ගන්න අපි. එහෙනම් x ධන 3 වර්ගය නම් පිළිතුරු ඔන්න ඕකයි. සාධක දැනුම භාවිතයෙන් මෙන්න මේ කියන එකේ අගේ ගන්න කියලා කියනවා. හරි බලන්න. එක ගුණ කිරීම 94 වර්ගය. දැන් 4 වරක් 94. ඍණ 12. පැහැදිලි? ඒතර මේක ගන්න ඕනේ සාධක දැනුම භාවිතා කරලා. එක ගුණ කිරීම 94 වර්ග. හරියට නිකන් මේ 94 කියන්නේ මම හිතනවා මෙහෙමුත් එක්ක. මේ ඉන්නේ 94 කියන්නේ x කියලා හිතනවා. x සමානයි 94යි කියලා හිතනවා. එතකොට මෙතන ඉන්නේ එක ගුණ කිරීම x වර්ග. දැන් 4 වරක් x ඍණ 12. දැන් මේ කියන්නේ ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනය. හැටිද? ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනය එක් වරක් ඍණ 12 ඍණ 12යි සාධක දෙක. 12 ඉන්න නම් 4 වරක් 3 නම් හරියන්නේ නැහැ. මැද 4ක් ඇතුළේ වෙන 6 වරක් දෙකේ ඉන්න ඕනේ. මෙයා ධන වෙලා මෙයා ඍණ දෙන්නේ. හරි. මෙයා ධන 6 වෙලා මෙයා ඍණ 2 වෙන්නේ. පැහැදිලි? දැන් එතකොට මට සාධක දෙක ලියන්න පුළුවන්. එකක් x ධන 6 අනිත් එක x ඍණ 2. දැන් ඔයා x වලට 94 දැන් ආවද? ඔන්න උත්තරේ ලැබෙන්නේ. එතකොට 94 ධන 6යි 94 ඍණ 2යි. 94 එකයි කියන්නේ 100යි 94 දෙක 92යි c ඒවා 92ක් 9000 හරිද? ඊළඟ b නේ සමානයි ඍණ වරහන් a නේ b නම් මෙන්න මේ ප්‍රකාශනය සිදු කරන්න. හරි බලන්න. b කිවා ගන්න. ඒගොල්ලෝ දෙන එක පාවිච්චි කරනවා නේ. ඒගොල්ලෝ දෙන එකක් පාවිච්චි කරනවා. b නේ සමාන මේ ඍණ පිළිගත්තම අපි දන්නවා වෙන්නේ මේ දින ගැටෙන්න අපර මාරු වෙනවා. ඍණ a ධන a වෙනවා. ධන b ඍණ b. ඔක පාවිච්චි කරන්න. පහ බෙදීම x නේ x වර්ගයේ 9. ඍණ 3 බෙදීම 3 ඍණ x. මෙන්න මෙතන තමයි මාරු කරන්න ඕනේ. මෙයා පුත් කරන්න බෑ. හරි? මෙයාගේ සාධක දෙක ඇවිල්ලා x ඍණ 3යි x ධන 3යි. මේක ඍණක් එළියට ගත්තාම මේක ඍණක් එළියට ගත්තාම වෙනදී මේ වගේ කියලා කියන්නේ ඒගොල්ලෝ ඍණ එළියට ගත්තාම ඍණ බෙදීම මෙතන ධන වෙනවා. 3. මේ දෙක ලකුණු මාරු වෙනවා. ඍණ x ධන x එනවා ධන 3 ඍණ 3 වෙනවා. දැන් පොදු හරය ගන්න. මේකේ පොදු හරය x ඍණ 3යි x ධන 3යි. මෙයාගේ දෙන්න විතර එලා මේ පහට මොකුත් වෙන්නේ නැහැ. එයා හැම වෙනවා. මෙයාගේ x ඍණ 3 විතරයි තියෙන්නේ. x ධන දෙකේ මේ උඩයටයි ගුණ වෙන්නේ. ඒ කියන්නේ 3 ගුණ වෙන්න ඕනේ x ධන. දැන් මේක වර්ග කරනවා. පහ ධන 3යි x ධන 9. යට මොකුත් වෙන්නේ නැහැ. මෙතන ධන 5යි ඍණ නම් ධන 5යි ධන 9 කියන ධන 14යි. එහෙනම් 3යි x ධන 14 බෙදීම x ඍණ 3යි x ධන 3යි. පැහැදිලි? ඊළඟ අපිට යන්න පුළුවන් ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4. කොරෝනා වෛරසය නිසා නගරයක් විෂ බීජ හරණය කිරීමට පුහුණු සේවකයෝ 8 දෙනෙකුට දවස් 3ක් ගත වෙනවා. හරි? ප්‍රශ්නාංක 4. ඒක හරි. ඒකේ පළවෙනි මහානිගේ විෂ බීජ හරණය කරන්න සේවකයෝ 8 දෙනෙකුට දවස් 3ක් යනවා කියලා අහනවානේ. වැයවල මිනිස් දින ගන්න. ඒක ලේසි. මිනිස්සු 8 දෙනාට දින 3ක් යනවා. එහෙනම් මිනිස් දින ගන්න කීයද? 24යි. පළවෙනි එක 24යි. මේ කටයුත්ත දවස් 2කින් ඉවර කරන්න සේවකයෝ වැඩිපුර ගාණක් දානවා. එහෙනම් මේ 24 බෙදන්න ඕනේ. දවස් 2කින් ඉවර කරන්න ඕනේ. එහෙනම් සේවකයෝ කීයක් ඕනද? 12ක් අවශ්‍යයි. ඩිකොඩ්ස් එක. විදුලි ක්‍රමයට වගාවීමකට ජලය සම්පාදනය කරන 2000 kL ධාරිතාවක් ඇති ටැංකියකට මිනිත්තුවකට ලීටර් 150ක ශීඝ්‍රතාවයෙන් A නම් නලයෙන් ජලය පැමිණෙනවා. හරි? හරි. B නම් නලයෙන්
හරි. මෙන්න මේ ගාන පොඩ්ඩක් ඔයාලට මම ශීඝ්‍රතාව පාඩම කරේ නැහැ. මම මේ ගාන චුට්ටකට පැත්තකින් තියලා ඉතුරු ගණන් ටික හදලා ඔයාලට මේ ගාන අවසානයේදී කියලා දෙන්නම්. හොඳේ? right. ප්‍රශ්න අංක 5ට. ශීඝ්‍රතාව පාඩම ඔයාලට කාම කරේ නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩකට තියලා අපි ඉතුරු ටික සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. ඒක තියෙන්නේ පහත් දැක්වෙන්නේ දිග හා පළල මීටර වලින් සකස් කර ඇති ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩම් කැබල්ලක්. ඉදි වර්ගඵලය 36යි. මෙමෙ ඉඩම් වැටට කම්බි කොටවල් 3ක් ගැසීමට අවශ්‍ය කම්බි වල දිග ප්‍රමාණය ගණනය කරනවා. අපිට x හොයාගන්න වෙනවා. හරි. දීලා තියෙන යාලේ වර්ගඵලයනේ. ත්‍රිකෝණාශ්‍රාකාරයේ මත මේ පැත්ත 2 ස්ථාන 1යි. මේ පැත්තේ මෙයාගේ වර්ගඵලය ඇවිල්ලා 36. දිග පළලෙන් ගුණ කරපුවාම වර්ගඵලය වර්ගඵලය 36. දිග ඇවිල්ලා 2 ස්ථාන 1යි. පළල x 2x x ගුණ කරපුවාම 2x වර්ගය ධන x සමානයි 36. මේ 36 විනාඩ ගියොත් ආයෙ කියන ත්‍රිපද වර්ගයට ප්‍රකාශ කරනවා. 2x වර්ගය ධන 1x ඍණ 36 සමානයි 0. දෙවරක් ඍණ 36. ඍණ 72. 72 ඉන්නත් ඕනේ එක හැදෙන්නත් ඕනේ. ඍණ 9 ධන 8යි. එහෙනම් දැන් මට මේ ධන 1යි ශේවර ලියන්න පුළුවන් ඍණ 9 නෙවෙයි ධන 9 ඍණ 8යි. ධන 9ix ඍණ 8ix ඍණ 36 සමානයි 0. මේකෙන් අපිට x එකක් ගන්න පුළුවන්. මෙතන 2x ධන 9ක් ඉතුරු වෙනවා. මේකෙන් ඔයාලට ගන්න පුළුවන් ඍණ 7ක්. 4 ඒවා 2x ඍණ කියලා ගත්තාම මෙතන ධන වෙනවා. 36ට 4 ඒවා 9. අන්න මෙයා මෙතන හැදුවානේ. එයාලා කියනවා. සමානයි 0. දැන් මේ දෙන්නේ බිඳුවට සමාන වෙලානේ. දෙන්නේගේ ගුණිතේ බිඳුවට සමාන නම් මොකද වෙන්නේ? ඒ දෙන්න වෙන වෙනම බිඳුවට සමාන වෙනවා. මෙතනින් එන උත්තරේ බලමු පොඩ්ඩක්. ඍණ 9. මෙතන ඍණ 4 හාකට ගියාම ධන 4. දැන් ඔයාලට පේන මෙතනින් ලැබෙන උත්තරේ පුතේ ඍණ 9. මේ දිගක් නෑ. x කියන්නේ මොකද්ද? පළලනේ. ඍණක් වෙන්න බෑ. එහෙනම් මේ උත්තරේ අපි අයින් කරලා දාන්න. එහෙනම් අපිට ගැලපෙන උත්තරේ මොකද්ද? x සමානයි 4. එහෙනම් මේකේ පළල වෙනවා පළල. ඉතින් මේ පළල හතරයි මීටර වෙනවනේ. මේගොල්ලෝ මීටර වලින් දීලා තියෙනවා. මීටර 4යි. අපි දැන් දිග හොයමු පුතේ. දිග කියන්නේ ඇවිල්ලා 2යි ස්ථානයකනේ. x එනකොට 4 ආදිශ කරන්න එපා අපි. ඒක 8යි 1යි 8යි 1යි 9යි. එහෙනම් දිග කීයද? 9යි. දැන් මේකේ පරිවිති හොයාගන්න මොකද වටේට කම්බි කොටවල් 3ක් ගන්නවානේ. එහෙනම් පරිවිති හොයාගන්න ඕනේ අපි. පරිවිතිය කියන්නේ 4 පැති 2යි 9 පැති 2යි එකතු වෙනවා. 8යි 18යි 26යි මීටර. කම්බි කොටවල් 3ක් ගන්නවා. එක කම්බි කොටක් 36යි 26යි. ඒ වගේ කම්බි කොටවල් 3ක් තියෙනවා. කම්බි කොටවල් 3ක දිග 26 ඒවා 3ක්. 26 වල 3 වල 3 18 යන එකක් විතරයි. 6යි 1යි 7යි මීටර කීයද? 78යි. ඒතර මේක වෙන වර්ගයේ සමීකරණ අපේ සමීකරණ පාඩුවේ වර්ගයේ සමීකරණ කියන කොටසට වැටෙන වර්ගයේ සමීකරණ ගැටලුව. හරි. ඊළඟ මේක 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ අර වර්ගමූල ගන්න තියෙන සම්නිකර්ෂණේ ඒ කොටස මම ඔයාලට කරලා නැහැ. ඒ නිසා ඒක චුට්ටකට තියන්න. අපි ඒකේ දෙවෙනි කොටසට අදාළ කොටස ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් තියන්න මම ඒක සාකච්ඡා කරන්න අන්තිමේට රයිට්. අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට. හරි. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4.
ප්‍රශ්න අංක 7 ඒකේ තියෙන මෙන්න මේ විදිහට ABCD ත්‍රිකෝණයේ BCA අංශක 60යි ECA කෝණයේ සමච්ඡේදයේ AB පාදය D ගිති හමු වෙනවලු D සිට AC පාදයේ නැති ලම්බය DE ද වේ කියලා කියනවා. හරි මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා ඇවිල්ලා B C මෙයා A. මෙතන මොහොම ලම්බයක් හදලා කියනවා. මෙතන D මෙතන E. ඒගොල්ලෝ කියනවා BCA කෝණය BCA කෝණය මේක අංශක 60යි. එතන BCA වල සමච්ඡේදය මෙයාගේ සමච්ඡේදය තමයි BC කියන්නේ. මේ සමච්ඡේදයෙන් මේ කෝණය 30යි. මේ කෝණය 30යි. සමච්ඡේදයේ කෝණ දෙකට බෙදෙනවා. දැන් අපි හම් BAC සලහන. මෙයා වහන. එයා පුළුවන් මෙයා 90යි මෙයා 60යි කියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුවනේ. එතකොට BAC කෝණය ධන අංශක 60 ධන 90 සමානයි අංශක 180 වල. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේකේ මට එනවා BAC කෝණය සමානයි 180යි මේ දෙන එහා පැත්තට යන 150ක් වෙලා අංශක 30යි. දෙවෙනි ADC සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වනවා. ADC මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වනවා. සමද්විපාද කියන්නේ පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන වෙන්න නම් කෝණ දෙකක් සමාන වෙන්න බෑ. මෙයා 30යි මෙයා 30යි කියලා අපිට ආවනේ. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන වුණා. ඒතකොට මේ සම්මුඛ පාද දෙක මොකද වෙන්නේ? ඉබේටම සමාන වෙනවා. ඒක අපි ලියන්නේ. නිකන් කියන්න බෑ. අපි හොයාගත්ත BAC කෝණය අංශක 30යි. ඒ වගේම DCA මෙන්න මෙයා මෙයා දාන්න මේ සමච්ඡේදයේ කියනනේ කෝණ DCA කෝණ අංශක 30යි. හේතුව DC කියන්නේ BCA සමච්ඡේදය. හරි. දැන් කෝණ දෙකක් සමාන වුණාම මේවට සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ එම නිසා AD සමානයි DC ට. හේතුව තමයි BAC කෝණය සමාන වෙලා BCA කෝණයට. එතකොට මේක එම නිසා ADC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයකි. ADE වල අගයම ADE වල අගය මෙයාගේ අගය. තියා 90 නෑ මෙයානේ. මෙයානේ හරිය. මෙයා 30යි මෙයා 90යි මෙයා 60. නේද? ADE දාන 30 දාන 90 සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට මට එනවා ADE කෝණයගේ 180 120ක් කරන අංශක 7ක්. DC ධන BD DC ධන BD සමානයි AB බව පෙන්වනවා. DC ධන BD DC ධන BD සමානයි AB බව පෙන්වනවා. හරි. මට AB ලියන්න පුළුවන් නේද පුතේ? AB ලියන්න පුළුවන් මට AD දාලා DB කියලා. නේද? දැන් AD කෙනෙක් කියන අපිට සමාන වුණා නේද DC ට? අපි කලින් ඔප්පු කරලා ඉවරයි නේද? එහෙනම් මට AD දින්දට කෙලිම දාන්න පුළුවන් කවුද? DC. එහෙනම් AB සමානයි DC ධන B. මේගොල්ලෝ කියන උත්තරේ කෙලිම ලැබෙනවා. හදන්න දෙයක් නැහැ. පැහැදිලිද? ඔන්න ඔය ප්‍රශ්න අප 7 අපිට සම්පූර්ණ කරන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්න අංක 8 සාකච්ඡා කරමු. ඒකේ තියෙන්නේ අර ඒඩගිනු අර්ධ වෘත්තාකාර කොටස් දෙකකින් සහ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින් සමන්විත ධාවන පතයක දාල සටහනක් රූපී දැක්වේ. ධාවන පතේ වටේක දුර මෙන්න මෙච්චරක් නම් වර්ගඵලය මෙන්න මේක බව පෙන්වනවා. හරි. දැන් අපිට මේක තියෙන්නේ මේ පරිමිතිය හා වර්ගඵලය සම්බන්ධ පාඩම වෘත්තවල. වෘත්තයක පරිමිතියයි වෘත්තයක වර්ගඵලයයි අපි කියවනේ 10 පන්තියේදී. ඒක පාවිච්චි කරලා තමයි අපිට මේක කරන්න වෙන්නේ. හරි. right. අපි ඉස්සෙල්ලාම අහන්න මෙයාගේ වර්ගඵලයනේ. මෙයාගේ වර්ගඵලය කියලා කියන්නේ මේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලයයි අර ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයයි කියන එක එකතුවෙන් තමයි එන්නේ. හරි. එතකොට මේක තමයි සටහන. මේක සටහන. මෙයාගේ ආරේ ඒ උනේ. එතකොට මෙයාගේ වර්ගඵලය කියන්නේ පුතේ අර්ධ වෘත්ත දෙක. අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය කියන්නේ මොකද්ද? අර්ධ වෘත්ත දෙකක් එකතුනා වෘත්තයක් එන්නේ නේ. එහෙනම් වෘත්තේ වර්ගඵලය. ඒකට එකතු වෙන්න ඕනේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. පැහැදිලිද? දැන් අපිට වෘත්තේ වර්ගඵලය නම් හොයාගන්න පුළුවන්. හරි? ඒ නමුත් අපිට මෙයාගේ වර්ගඵලය හොයන්න දිග දන්නේ නැහැ. මේ පරල දන්නවනේ. දිග දන්නේ නැහැ. හරි. මේ පරල දන්නවා. එතකොට මෙයාගේ බලමු අපි මේ දීලා තියෙන මෙතනින් එහාට යන්න බෑ. හේතුව මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න පරල දැන දිගට දිග දන්නේ නැහැ. එතනින් එහාට යන්න බෑ. මම ඒකට දීලා තියෙන එකක් ගන්නවා. මොකද්ද? ධාවන පතේ වටේක දුර. වටේක දුර එනවා. ඒකට දීලා තියෙනවා 2 e වරක් 5 ධන 4 නේ. එහෙනම් මේකම වරහන් ඉවත් කරනවා බලන්න. 2 5 ධන 2 වරක් 4. එතකොට පුතේ මෙතන 2 5 ගේ ධන 8යි. මේ 2 5 r වගේ එකක් මෙතන මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ කෑලේ පරිමිතිය නේද? වටේ දිග නේද? හරි. මේක කෙලින්ම වෘත්තයේ පරිමිතිය. මේක මොකක්ද? ඒක එහෙනම් හරි මේ ඉතුරු කෑලි දෙක වෙන්නේ. මේ කෑලි දෙකේ පරිමිතිය මේක නම් ඉතුරු කෑලි දෙකේ පරිමිතිය තමයි මේකේ. මේ තියෙන්නේ ත්‍රිකෝණාශ්‍රයේ දිග පැති දෙකේ දිග. මේ දෙපැත්තේ දිග 8යි එහෙනම් එක පැත්තක දිග හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණාශ්‍රයේ දිග එනවා 8යි කියේ බෙදන්න ඕන දෙකේ ඒ කියන්නේ කීයද? 4යි. හරි 4යි. දැන් මට පුළුවන් මේකේ වර්ගඵලය හොයන්න. දැන් ත්‍රිකෝණාශ්‍රයේ දිග ගන්නවා බලන්න ගන්නවා. වෘත්තේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ආගේ අර විතරක් කොහොමද? එම නිසා වර්ගඵලය ධාවන පතේනේ ධාවන පතේ වර්ගඵලය සමානයි වෘත්තේ වර්ගඵලය ධන ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. වෘත්තේ වර්ගඵලය කියන්නේ 5r වර්ගය. මෙයාගේ දිග ගුණ කිරීම පල. මෙයාගේ 5r වර්ග ගන්න මෙයාගේ ආරේ r නෙවෙයි a නේ. එන මෙතන එන්නේ 5a වර්ගය. ධන. ත්‍රිකෝණාශ්‍රයේ දිග කීයද අපිට? 4යි. පළල 2යි නේ. පළල 2යි. ඒ 2යි එන්නේ මේ දිග a මේ දිග a. e ධන a කියන්නේ 2යි. එතකොට මට මෙතන එනවා 5a වර්ගය ධන දෙවරක් 8යි a වර්ගය. මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? a වර්ගයක් විතර කරන්නේ. ඔව්. මෙයා විතර ගන්නවා සාධකයක්. එතකොට උත්තර එනවා 5 ධන 8යි. හරි. ඔන්න ඔය ආකාරයට අපි ඒගොල්ලෝ කියන මේකෙදි තියෙන මේ ධාවන පතේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ආයෙ පොඩ්ඩක් බලා ගන්න මේක මේ සමස්ත
මේ දාවන පතේම වර්ගඵලය තමයි ඒගොල්ලෝ අහන්නේ. ඒකේ ඉන්නේ මේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය කියන්නේ අර්ධ වෘත්ත දෙකක් කියන්නේ වෘත්තයක්නේ. වෘත්තයේ වර්ගඵලය මේ ත්‍රිකෝණාංශයේ වර්ගඵලය එකතු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. දැන් අපි ත්‍රිකෝණාංශයේ වෘත්තයේ වර්ගඵලය වන්න පුළුවන් අර එක්තරා ප්‍රමාණයක් πr වර්ගය. එහෙනම් ත්‍රිකෝණාංශයේ පළල දැනෙන විදියට දිග දන්නේ. ඒක හොයාගන්න තමයි ඒගොල්ලෝ ඉංගියක් දෙන්නේ. මේ දාවන පතේ වටේක දුර මෙච්චරයි. මේක පොඩ්ඩක් සුළු කරලා ගත්තාම දාවන පතේ වටේ දුර කියලා කියන්නේ මේ වෘත්තයේ පරිධියයි මේ පැති දෙකේ පරිමිතිය. මේක සුළු කරපුවම මෙතන කියන්නේ වෘත්තයේ පරිමිතිය. එහෙනම් මේක වෙන්න ඕන අනිවාර්යෙන් මේ ත්‍රිකෝණාශ්‍රාකාර දාවන පතේ දිග පැති දෙකේ එක පැත්තක්. දෙකම 8යි එන එක පැත්තක් එනවා මට 4යි කියන්නේ. ඒතර වර්ගඵලය වන්න දිග පරණ දෙකම තමයි. වෘත්තයේ වර්ගඵලය phi r වර්ගය ඒ කියන්නේ phi a වර්ගය 4 දෙක 8යි ඒ වර්ගය ඒ වර්ගය යොදගත්තම මෙන්න මේ විදිහට මට සුළු වෙලා උගන්ට ඔය කියන උත්තරේට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? අපි යම් ප්‍රශ්නාංක 9කට. ප්‍රශ්නාංක 9. මේකදී කුලක ගානක් කුලක පාඩම අවසන් කරලා ගොවි සමිතියක ගොවි සමුදායකගෙන් ලබාගත් තොරතුරු අනුව 37 දෙනෙකු එළවලු වවන අතර 23 දෙනෙකු පළතුරු වවයි. 5 දෙනෙකු වවන්නේ පළතුරු පමණි. එළවලු නොවන ගොවීන් කරන 13කි. එම තොරතුරු වෙනුණු සටහනේ දක්වන්න ලේසියි. ඊට වඩා අමාරුවක් ගොඩක් එනවා. මේ ඉන්නේ එළවලු. මේ ඉන්නේ පළතුරු. ඒගොල්ලෝ කියනවා 37ක් එළවලු වවනවා වෙන 37 එන්න ඕනේ මෙතන. ගන්නවනේ එළවලු කියන කුලකේ ඈ. ඒක දාන්නේ ධාරේ. 23 පළතුරු වෙනම් පළතුරු 23යි කියලා කියන්නේ පළතුරු කුලකේ වෙනවා 23. 5 දෙනෙකු වවන්නේ පළතුරු පමණි. පළතුරු විතරයි. පළතුරු විතරයි කියන්නේ මේකනේ. එහෙනම් 23 5ක් අඩු කරනවා මෙයාට එන්නේ කියන්නේ 18යි 37 18ක් අඩු කරනවා මෙයාට එනවා 19ක් නේ. හරිද? ඊට පස්සේ කියනවා එළවලු නොවන ගොවීන් ගන්න 13යි. එළවලු කුලකයෙන් එළිය 13ක් ඉන්නවා. එළවලු කුලකයෙන් එළියේ ඉන්නේ මේ ටිකයි මේ ටිකයි. ඒ දෙකම 13ක්. දැනට 5ක් මෙයාට ගිහිල්ලා තියෙනවා නම් ඉතුරු ටික මෙයාට යනවා. කීයද? 8යි. එච්චර. හරි. දැන් අපි අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පළවෙනි ප්‍රශ්න. හරිද? දෙවෙනි ප්‍රශ්න. එළවලු පළතුරු නොවන ගොවීන් ගන්න කීයද කියලා. එළවලුවත් පළතුරුවත් නොවන ගොවීන් ගන්න 8යි. ඒක ආවේ කොහොමද? 13 5ක් අඩු කරලා නේ. එළවලු පමණක් වගා කරන ගොවීන්ගේ දැක්වෙන ප්‍රදේශය අඳුර කරන්න. එළවලු පමණක් කියන්නේ මේ කියන පුතේ. මේක අඳුර කරලා දාන්න. ඔච්චරයි. ඕනේ ඉස්සරහට. හරි. ඒක B කොටස. මේක දින වට ප්‍රස්තාරයක් නගරයක මිහිරි පාසලකට පැමිණෙන ළමුන් පැමිණෙන ආකාරය මේ වට ප්‍රස්තාරයේ දැක්වෙනවා. පාගමනින් පාසල් පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 9 එකක් බව පෙන්වන්න. හරි. මෙතන දීලා තියෙන කෝණ ටික ඉස්සෙල්ලාම එකතු කරපුවාම අපිට අපෙන් අහන්නේ පාගමනින් කතාවනේ කියන පාගමනින් කියන කෝණය අපි හොයාගමු. අපි දන්නවා මේක වටවස්ථාරයක් නම් මේ සියලුම කෝණවල එකතුව 360යි. හරි. එතකොට x ඉන්නවා නොදන්න පද ඉස්සරහට ලියන්න. 2x ඉන්නවා 50ක් ඉන්නවා 70ක් ඉන්නවා 30ක් ඉන්නවා තව 90ක් ඉන්නවා ඔක්කොම 360යි. මෙතන 3x මෙතන 120යි මෙතන 120යි 240යි. ඒත් 3x උත්තර එනවා මට 360 අඩු කිරීම 240 120යි x වල ගේනවා 120 තුනෙන් බෙදුවා හරියට අංශක 4යි. මෙන්න මේක මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 9 ටිකක් බව වෙනවා. දැන් මේ පාගමනින් කියන කෝණේ පාගමනින් කියන කෝණය 40යි. හරි. මුළු කෝණය කොච්චරද? 360යි. 360න් පාගමනින් පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවේ කෝණය 40යි නම් අපිට මේක ශිෂ්‍ය සංඛ්‍යාවත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඒ අනුපාතය තමයි. එහෙනම් පාගමනින් එන ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන්
කොච්චරද කියලා 300න් 46යි ඒ කියන්නේ 4න් සුරුනම නම් එකයි කියලා වෙන්නේ. හරිද? අමාරුකක් නෙමෙයි. ප්‍රශ්නාංක 10යි. ප්‍රශ්නාංක 10යි. මේකදී මම කියන්නේ පළවෙනි කොටස LOG දෙකේ පාදයට 32 ළන LOG තුනේ පාදයට 27 අඩු කිරීම දෙක. මේකේ අගය වන්න තියෙනවා. හරි. මෙතන ඉස්සරහ විසඳු කරමු පුතේ. තුනේ පාදනේ. හරි. දෙකේ පාදයට 32. හරි. මේක මම x කියලා ගන්නම්. මෙයා y කියලා ගන්නම්. xy දෙකේ උත්තර නම් මෙතන ආදිශ කරලා මෙතන උත්තරේ එනවා. මේක ලඝු ආකාරයේ මේ තියෙන දර්ශක ආකාරයේ කියනවා අපි මේ දෙන මාපුල. දෙකේ x සමානයි 32යි. දෙකේ x සමාන 32 කියන්නේ දෙකේ පස්වෙනි පදය. පාද සමාන දර්ශක සමානයි නේ x සමානයි කීයද? මේකත් ඒ විදිහට තුනේ y බලය සමානයි 27යි. 27 කියන්නේ තුනේ තුනේ බලය පාද සමාන දර්ශක සමානයි y සමානයි 3යි. දැන් මෙතන ගන්න. x කියන්නේ 5යි y කියන්නේ 3යි අඩු කිරීම 2යි 8න් 2 ගන්න උත්තරේ 5යි පිළිතුර 5යි පිළිතුර 5යි දෙවෙනි ලඝු ගණක විසඳන්න කියලා තියෙන්නේ LOG a පාදයේ x ධන LOG a පාදයට 2 සමානයි LOG a පාදයට 16 ඍණ LOG a පාදයට 4. පැහැදිලිද? එතකොට මේකේ අහන දේ බලමු. අපි මේ පැත්තේ තියෙන එකතුවක් නේ. එකතුවක් කියලා කියන්නේ තනි ලඝු වල ගුණ කිරීමක්. ඒක දන්න ඔයාලා. මේ පැත්තේ තියෙන අඩු කිරීමක් කියන්නේ තනි ලඝු වල බෙදීමක්. දැක්කද? මෙතන ගුණ වෙනවා. මෙතන බෙදෙනවා. දැන් මේ ලඝු පාදේ ලඝු ඒ පාදේ අයින් කරන්න පුළුවන් අපිට. ඒතර ඉතුරු වෙන්නේ කවුද? 2යි x සමානයි 16 4ෙන් බෙදුවාම 4. එනේ x උත්තරේ ගමු. 4 දෙකෙන් බෙදුවා x සමානයි 2යි. පැහැදිලි? ඒතර ප්‍රශ්නාංක 10 දෙවෙනි කොටස දෙවෙනි කොටස ඔය විදිහට අපිට විසඳන්න පුළුවන්. ඊළඟට ලඝු පොත භාවිතා කරලා අපිට ගාන හදන එක. right? ලඝු පොත භාවිතා කරලා ගාන හදන එක. බලමු මේක කියවලා අපි තුනේ කොටස. මේක x සමානයි කියලා ගන්න ඕන ඉස්සරලා. හරි. x සමානයි කියලා ගමු. ඉස්සලා මේක ලඝු ගන්න බැරිනේ. LT x සමානයි LT 125.4 ගුණ කිරීම එකතු කිරීම වෙනවා. LT 5.4යි එක බෙදීම අඩු කිරීම වෙනවා. LT 10.5යි හරි. මෙතන විද්‍යාත්මක අංකනේ ලියා ගන්න ඕනේ. එහෙනම් දශමික ආපස්සට දෙකක් එන්න ඕනේ. මෙතන එකක් එන්න ඕනේ. මෙයාගේ අවුලක් නැහැ. දෙකක් ආවම මෙතන ලියන්න පුළුවන් විද්‍යාත්මක අංකණයෙන් අපිට 1.25 4 ගුණ කිරීම 10යි 2. හරි. මේ පියවර අත්‍යවශ්‍ය නැහැ. ධන LG 5.4යි 1 ගුණ කිරීම 10යි බිඳුව ඍණ LG 1.05යි 6 ගුණ කිරීම 10යි 1. මෙතන ඉන්නේ 2.0 කියලා. 12 5 4 නේ. 12 5 4 නේ. 12 5 කියන්නේ 0.906යි 9. ඒකට 4 දින අපි එකතු කරන්න ඕනේ. 4 දින 14. හරි. 0.906යි 9ට 14ක් එකතු කරපුවාම 83 වෙනවා. ඒකට 0.908යි 3 වෙනවා. 0.908යි 3 වෙනවා. මෙතන ඉන්නේ 0.0 කියලා. අයියේ මෙතන 0යි. ඒ නිසා. ඒක ඇවිල්ලා අපි බලන්න තියෙන්නේ 54 1. 54 1 ඇවිල්ලා 7යි 3යි 3යි 2. 7යි 3යි 3යි 2. මෙතන ඊගස්සේ අඩු කිරීම. 1යි
1.1 මේක මෙයාගේ බලය 1යි. 10 5 6. 10 5 කියන්නේ 0.212. හරි 10 5 කියන්නේ. 6 තියෙන 25. 25 ගෙවු කරපුවාම 34 වෙනවා. එහෙනම් 0.237. 0.237. දැන් මේ දේ දැක්ක කරලා මෙයා නඩු කරා. ඒවත් මේ විදිහට ලියා ගන්න. මේ දේ දැක්ක කරනවා 5යි 1යි 3යි 1යි 8යි. ඒකෙන් අඩු කරනවා 1.237. පහලෙන් මතක් 8යි 0.10 7යි දෙකෙන් දෙක 0.8යි 1යි. පැහැදිලි? අන්න අපිට LGX සඳහා උත්තරයක් ආවා 1.8යි 0.7යි 8යි. x කියන්නේ යාගේ ඇන්ටිඩෝට් එකනේ. එහෙනම් එකෙන් කියන්නේ 10යි ඒ බලය 8යි 0.7යි 8 කොහෙද තියෙන්නේ කියලා බලන්න. 8යි 0.7යි 8. 8යි 0.7යි 8 නම් මේ 7යි 5 තියෙනවානේ. ඒ තියෙන පුතේ 64 දෙකේ. 64 දෙකේ. හරි. දැන් තව තුනක් අඩුයිනේ. තුන තියෙනවා අපිට ඉස්සරහම 4. 10 එකට නිසා මේක තව එකක් ඉස්සරහට කයින්නවා. 64.24යි අවසානයේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට දක්වාන සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ඊළඟට අපි යන ප්‍රශ්න 11ක මේක පොඩ්ඩක් සටහන් කරගන්න. प्रश्न 11 ABC समांतराश्रයේ AC මත x ඉන්නවලු AC කියලා කියන්නේ මෙයා මතේ x ඉන්නවලු ඒ වගේම x y දෙන්නෙක් ඉන්නවා x y කියලා දෙන්නෙක් ඉන්නවලු AX සමානයි CY වෙන විදිහට එහෙනම් මෙහි x ඉන්නේ මේ හරියේ y ඉන්නවා මේ දෙන පුතේ සමානයි හරි කියලා ඊට පස්සේ කියනවා අපිට මෙම රූපයේ ඔබගේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන x හා y ලක්ෂණ ලකුණු කර dx හා by ආකාරය dx by වැඩි හරි අපිට කියනවා ADX ත්‍රිකෝණය BCY ත්‍රිකෝණයයි අංග සමබර බව පෙන්වන්න ADX ත්‍රිකෝණයයි BY ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය මෙයයි අංග සමානයි. අංග තුනක් හොයාගන්න බෑ. මෙයාට සමානයි. හරි. එක හරි. එකක් හරි. තව බලමු. දැන් පුතේ මේක කියනවනේ මෙහෙම එකක්. ABC ඉස්සරම සමාන්තර රාශියක් කියලා කියනවනේ. සමාන්තර රාශියක ලක්ෂණ ටිකක් මතක් කරගමු. සම්මුඛ පාද සමානයි. මෙයාට සමානයි. මෙයාට සමානයි. සම්මුඛ කෝණ සමානයි. නේද? හරි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඔන්න ඔය ටිකනේ. හරි. එතකොට මේකේ සම්මුඛ පාද සමාන වීමෙන් මේ පුතේ මේ පාද දෙකක් සමාන වෙනවා මේ ත්‍රිකෝණ දෙකේ. දැන් උන අංග දෙකක් හරිය. පාපා හරි. මේ කෝණ දෙක ගැන මොකද කියලා කියනවා. කිසින සමානයි නේද? ඇයි? සමාන්තර රාශියක් නේද? ඒක සමාන්තරනේ. සම්මුඛ රේඛ. නේද? සමාන්තර රාශි සම්මුඛ පාද සමාන්තරයි. එතකොට මෙතන හැදෙන්නේ z අක්ෂ. ඒකාන්තර කෝණ වලක් නේද? එතකොට මට අංග තුන ඇති නේ. මේ අන්තර්ගත කෝණයක් ඇවිල්ලා. පා කෝ පා. හරි වැඩි. එහෙනම් මොකද කරන්නේ? පළවෙනි කොටස හරියි. දෙවෙනි කොටස ඉස්සරහට ලියා ගන්න ඕනේ ADX හා BCY ත්‍රිකෝණ දෙකේ. අංග ටික ලියමු අපි. AD සමානයි BC මොනවාද? සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. ඊළඟට AX සමානයි CY. ඒක මොකද්ද? දත්ත ඒගොල්ලෝ ටිකක් නේ. ඊළඟට
DAX කෝණය සමානයි BCY කෝණය ඒ ලැබිලා ඒකාන්ත කෝණ. එම නිසා ADX ත්‍රිකෝණය අංග සම වෙනවා BCY ත්‍රිකෝණයට අවස්ථාව පා ඕපා. BXY සමානයි කියනවා BYX DX y මෙයාට සමානයි කියලා පෙන්නන්න. හරි. දැන් මොකද කරන්නේ? DXY BYX මෙයා සමානයි කියලා පෙන්නන්න. හරි. මට කියන්න හරි. රුට් එක අපි ගමු මේ කොහොමද දෙන්නේ? මෙයා ගන්න මේ දෙන කොහොමද සමානයි නේද? අනුරූපාංග වලින් මේ ත්‍රිකෝණ දෙක අනුසම කරලා මෙයාට සමග මේ කෝණේ මෙයාට තමයි යකාල සමාන වෙන්නේ යාට සමග මේ කෝණ දෙක සමාන ත්‍රිකෝණ දෙක. මේ දෙන සමාන නම් යාගාවින් බද්ධ කෝණ දෙක සමාන වෙනවා නේද? ඒක එන ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම AXD කෝණය සමානයි BYC අනුරූපාංග. අනුරූපාංග. එම නිසා අපි කෙලිම ලියන්න පුළුවන් කවුද? DXY කෝණය සමාන වෙනවා